හරි අයවන පුතේ අපි ගිය සතියේ නිෂ්පාදන පිරිවැය පාඩමේ මුළු ස්ථාවර පිරිවැය මුළු විචාලේ පිරිවැය මුළු පිරිවැය වගේ සංකල්ප සාකච්ඡා කරා මතක ඇති අපි කිව්වා අපි දැන් පිරිවැය සාකච්ඡා කරන්නේ කාලය සම්බන්ධ කරලා අපි කතා කරන්නේ කෙටි කාලය ගැන කියලා කෙටි කාලය ගැන කියලා කෙටි කාලේ ආයතනයක පිරිවැය වර්ග දෙකක් තියෙනවා කිව්වා මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි නේද එතකොට මුළු පිරිවැය ටෝටල් කොස්ට් එක ටෝටල් කොස්ට් එක සමන්විත වෙන්නේ TFC ධන TVC කියන දෙකේ එකතුවෙන් කිව්වා මුළු පිරිවැය සකස් වෙන්නේ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුවෙන් කිව්වා මේ දෙකේ එකතුවෙන් තමයි කිව්වා මෙයා සකස් වෙන්නේ නේද අපි ඒක ගිය සතියේ කතා කරා ඒකෙදි මුලින්ම කතා කරා TFC මුළු ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා ආයතනයක් ආරම්භයේ මූලිකව දරන වියදම් ටික ආයතනයක් අනිවාර්යයෙන්ම දරන්න ඕන වියදම් ටික අර මූලික වියදම් ටික යට කළ වියදම ගිල්ලු පිරිවැයකට අපි කිව්වා ස්ථාවර පිරිවැය කියලා අපි කිව්වා ආයතනයක් නිෂ්පාදනයක් කරත් නැතත් මේ පිරිවැයක් තියෙනවා කියලා නිෂ්පාදනයේ බිඳුවේදීත් මේ පිරිවැයක් තියෙනවා කිව්වා උදාහරණයක් ගත්තොත් 100යි නිෂ්පාදනය 5යි කියලා වැඩි කළත් මෙයා 100යි කිව්වා නිෂ්පාදනයේ 10යි කිව්වත් මෙයා 100යි කිව්වා 15යි කිව්වත් මෙයා 100යි කිව්වා 20යි කිව්වත් මෙයා 100යි කිව්වා නේද එහෙනම් ආයතනයක් ඒ ආරම්භයේ මූලිකව දරන පිරිවැයට අපි කිව්වා මොකද මුළු ස්ථාවර පිරිවැය කියලා අපි ඒවා කතා කරා දෙක විචල්්‍ය පිරිවැය කියලා කිව්වේ TVC මුළු විචල්්‍ය පිරිවැය TVC කියලා කතා කරේ ආයතනයක් නිෂ්පාදනයත් සමග වෙනස් වන පිරිවැය නැත්නම් ආයතනයක් අමුද්‍රව්‍ය වලටයි ශ්‍රමික වැඩුම් ගෙවන්නයි මෙන්න මේවට දරන පිරිවැයට කිව්වා විචල්්‍ය පිරිවැය කියලා නේද ආයතනය අමුද්‍රව්‍ය වලටයි ශ්‍රමික වැඩුම් ගෙවන්න දරන පිරිවැයට කිව්වා විචල්්‍ය පිරිවැය කියලා මේ ගිය සතියේ පාඩම මතක් කරන්නේ ආයතනයේ නිෂ්පාදනයේ බිඳුව නම් විචල්්‍ය පිරිවැයක් නැහැ කිව්වා මේ නිෂ්පාදනය වැඩි වෙනවත් එක මෙයත් වැඩි වෙනවා කිව්වා කීයද අපි ගත්තොත් 200යි 350යි 450යි 500 ඔම වැඩි වෙනවා කිව්වා විශේෂත්වය නිෂ්පාදනයේ බිඳුවේදී මෙයා බිඳුවයි කිව්වා ඊට පස්සේ අපි ගත්තා TC අවසාන සංකල්පය TC කිව්වේ මේ දෙකේම එකතුව කිසියම් නිෂ්පාදනයක් යටතේ මුළු පිරිවැය ගැන මේ දෙක එකතු කරලා 100යි මෙතන කීයද 300යි මෙතන කීයද 450යි මෙතන කීයද 550යි මෙතන 600යි අපි ඒකත් කතා කරා අපි ওই ටික ගිය සතියේ කතා කරා මුළු පිරිවැය ගන්න කොහමද ඒ ටික කතා කරලා ඉවරයි හරි ඔය ටික අපි කතා කරා ඊට පස්සේ අපි මේකේ වක්‍රය ඇඳ ගිය සතියේ නේද ගිය සතියේ වක්‍රය ඇඳ ඔබ මතක් කරගන්න
ඔබේ ටියුට් එකේ ඔබේ ටියුට් එකේ මෙන්න මේකේ 24 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ අපි උඩ මේක ඇඳා 24 වෙනි පිටුවේ ඇඳානේ. ඒකදී අපි කිව්වා මෙහාට Q ගත්තා, මෙහාට TC, TVC, TFC ගත්තා. TFC ඔහොමයි ඇන්දේ. TVC ඔහොම ඇන්දා. TC ඔහොම ඇන්දා. මතකයි නේද? අපි කිව්වා මේ වක්‍ර දෙකම එකම තැනින් ආරම්භ වෙන්නේ. මතක් කරගන්න කීපුවා. නිෂ්පාදනය බිඳුවේදී මේ TFC TC දෙකම සමානයි. ඇයි මෙයාගේ බිඳුවේ හින්දා. මේ දෙන්නගේ එකතු වෙන්නම් මෙයා සකස් වෙන්නේ. මෙයා බිඳුව නම් මේ දෙන්නගේ සමාන වෙන්න එපා. අපි ඒවා කතා කරා. අපි කිව්වා මේ වක්‍රය මේ දෙක අතර පරතරය සමානයි කිව්වා. TFC මතක් කරගන්න. ඒවා අපි කතා කරා. ඔය සියල්ල ගිය සතියේ කතා කරා. නේද? ඒවා ගැටුවක් නැහැ. අද පිරිවැයක් පාඩමේ අවසන් කොටස වෙයි බොහෝ විට ඔබට. හරි මේ බලන්න. අපි අද ඉන්නේ අලුත් සංකල්පයක. එදා මතක් කරා ඒනට එක බෑ. ආයි මුල යන්න ඕනේ. ඔව් 24 වෙනි පිටුවේ. 24 වෙනි පිටුවේ. මේ අභ්‍යාසය කරන්න කිව්වා කරාද? වක්‍රේ අඳින්න ඕනේ නැහැ කියමු. කමක් නැහැ ඒක. ලේඛනේ හදන්නකෝ. 24 වෙනි පිටුවේ. මේ අභ්‍යාසය කරාද බලන්න. කොහොමද ගත්තේ ඒක? Q TFC TVC TC කොහොමද ගත්තේ ඒක? ඒක දෙනවා 0.10 20 30 40 0 10 20 30 40 50 කියලා. බිඳුවේදී TC තියෙනවා 200යි කියලා. 10දී TC තියෙනවා 400යි කියලා. 20දී TC තියෙනවා 550යි කියලා. අපි කාගෙන් හරි අහමු කරේ කොහොමද කියලා. සහන් රමේෂ් කරාද ඒක? ඉන්නව නේද? ඔව් කරාද? කරා. හරි කොහොමද පුතේ ගත්තේ හැටි මට කියන්න. TFC 200යි 200. ඒක කොහොමද ඔයා ගත්තේ? ගත්තේ හැටි කියන්නකෝ. ඒ කියන්නේ ස්ථාවරයිනේ මේ. එයාගේ ස්ථාවරයි. නිෂ්පාදනයේ බිඳුවේදී මෙයාගේ කීයද පුතේ? බිඳුවයි. බිඳුවයි. එහෙනම් මේ දෙන්නගේ එකතු වෙන්නේ මෙයා එන්නේ. මෙයාගේ කීයද එතකොට? 200. 200යි. එතන නේද ගත්තේ? ඔව්ද? ඔව්. නිෂ්පාදනයේ බිඳුව අනිවාර්යෙන් මෙයා බිඳුවයි. ඔව්. හරි පුතේ හරි. ඔය හරි. මේ දෙන්නගේ එකතු වෙන්නේ මෙයා සකස් වෙන්නේ. එහෙනම් මෙයා 200යි. එතනින් ගන්න පුතේ මේක. නිෂ්පාදනයේ බිඳුවේදී මෙයා බිඳුවයි. අනිවාර්යයි. එහෙනම් මේ දෙන්නගේ එකතු වෙන්නේ මෙයා සකස් වෙන්නේ. එතන මෙයා 200යි. එහෙනම් මෙයාගේ ස්ථාවරයි. දිගටම 200යි. උදාහරණ පුළුවන්. එතන මේ දෙන්නගේ පරතරය තමයි මෙතන එන්නේ 200යි. පරතරය 350. අනේම ගන්න. ඒක ගත්තනේ. එදා අපි ගිය බ්‍රහස්පතින්දා පේපරයක් කරා. ඒකේ එක ප්‍රශ්නයක් විතර පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි අර මේ උත්තර ලියද්දී අපි අර බාල භාණ්ඩ කියන එකට ගිපන් භාණ්ඩ මොකක් හරි යන්නද ප්‍රශ්නයක් වුණා. ඒක නොතකා හරින්න. ඒක ප්‍රශ්නයයිනේ. අපි ඒක අලුත් තාක්ෂණයක් ඔස්සේ යන්නේ.
පොඩි දෝෂයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කොහොම හරි උත්තර ලියපු කට්ටිය මේ හොඳටම ලියලා තිබුණා. බොහොම හොඳයි ඈ. අපි මේ සතියේ පේපරයක් කරන්නේ නැහැ. මේ පිරිවැය ගොඩක් කරන්න තියෙනවා. අපි අභ්‍යාස ටිකක් කරන්න. එහෙනම් බ්‍රහස්පතින්දා අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න 10 12 ඈ. ඊට පස්සේ බ්‍රහස්පතින්දා පන්තිය කරන්නත් පුළුවන් ඒත් දන්නේ අපට. හේතුව දැන් ඉස්කෝලේ පටන් ගන්නවනේ. මම දන්නේ මම නම් පන්තිය කරනවා. ඔයගොල්ලෝ කොහොමද කියලා මම දන්නේ නැහැ. එතකොට මේ මම කියන්න ආපු දේ අයක මන් දාන්න. දෙසික ලකුණු දෙක එකවලක් දාන්නම් ඈ. හරි අර ඉස්සලාම එක දැම්මේ නැත්නම් සමහර විට ලකුණු අඩු වුණා. දර සමහර අය පොඩි පොඩි ගැටලු එන හින්දා මම දැම්මේ නැහැ. එතකොට මේ හරි නේද පුතේ ඒක? ඒක හරිනේ. එන්න ආන්තික පිරිවැයට. ආන්තික පිරිවැයට. අපි ඉන්නේ 24 වෙනි පිටුවේ. 24 වෙනි පිටුවේ මෙන්න මේක කියව ගන්න. ආන්තික පිරිවැය කියන එක කියව ගන්නකෝ. ආන්තික පිරිවැය. කියව ගන්න. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මොකක්ද ආයතනයක නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම තමයි ආන්තික පිරිවැය කියන්නේ. ආන්තික පිරිවැය MC marginal cost එක ආන්තික පිරිවැය ආයතනයක නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට නිෂ්පාදනය ඒකකයකින් වැඩි කරන විට හෝ අඩු කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම තමයි ආන්තික පිරිවැය කියන්නේ. නේද? ආයතනයක නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම නිෂ්පාදන ඒකකයකින් වැඩි කරද්දී මුළු පිරිවැය වැඩි හෝ අඩු වීම. නිෂ්පාදනයකින් අඩු කරද්දී මුළු පිරිවැය වැඩි හෝ අඩු වීම. නිර්වචනය හරියට ගන්න. ආයතනයක නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම. MC සමානයි මාර්ජිනල් කොස්ට් එක ගන්නේ ඩෙල්ටා TC බෙදලා ඩෙල්ටා Q ගෙන්. නිෂ්පාද ප්‍රධාන වශයෙන් මෙහෙමත් යන්න පුළුවන්. MC සමානයි ඩෙල්ටා TVC බෙදලා ඩෙල්ටා Q. මේක සමානයි විචල්්‍ය පිරිවැය වක්‍රයේ බෑවුම. මේක සමානයි මුළු පිරිවැය වක්‍රයේ බෑවුම. නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම. නේද? මෙහෙමයි ගන්න. කොහොමද අපි ඒක ලියන්නේ? මේ බලන්න මේ ඒකකයකින් වෙනස් කරන විට. මේ බලන්න මෙතන ගත්තේ කොහොමද කියලා හොඳට බලා ගන්න කට්ටිය. මෙතන ගත්තේ කොහොමද බලන්න. මේක ලියන්නේ මැදට. ආන්තික පිරිවැය ගණනය කරන්නේ බිඳුවේදීත් නෙමෙයි, පහේදීත් නෙමෙයි. බිඳුවේ සිට පහ දක්වා ගමන් කරද්දී. බිඳුවේ සිට පහ දක්වා ගමන් කරද්දී. ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැය තුළ වෙනස් වීම. ඒකකයකින් වැඩි කරද්දී මුළු පිරිවැය වෙනස් වීම. හරි ඒකකයකින් වැඩි කරද්දී. එතකොට මේ බලන්නකෝ මෙතන ගන්නෙ කොහොමද? මේ මැදට ගන්නෙ. මෙතන වෙනස 200යි. 200 බෙදන්න මෙතන වෙනස 5යි. 5න් උත්තරේ 40යි. මේක ලියන්නේ බිඳුව ගෙනින්වත් පහ ගෙනින්වත් නෙමෙයි මැදින් ලියන්නේ. බිඳුවේ ඉඳලා පහ දක්වා යනකොට 5ක් වැඩි කරන්නනේ 200ක් වැඩි වෙලා තියෙන්නේ.
එකක් වැඩි කරන්න 40යි. නිෂ්පාදනය ඒකකයකින් වැඩි කරද්දී මුළු පිරිවැයට 40ක් එකතු වෙලා. අයි මට කියන්න මේ 40 මොකක්ද? බිඳුවේ සිට 5 දක්වා ගමන් කරන විට නිෂ්පාදනය ඒකකයකින් වැඩි කරන එකක් වැඩි කරන්න. එකක් වැඩි කරන්න 40ක් එකතු වෙලා. ඒතර 5ක් වැඩි කරන්න 200ක්. මෙතන බලන්න. මෙතන වෙනස 150යි. මෙතන වෙනස 5යි. මෙතන වෙනස මෙතන මෙතන උත්තරේ එන්නේ මේ මැදින් ලියන්නේ 30යි. මෙතන වෙනස 100යි. මෙතන වෙනස කීයද? 5යි. මැදින් ලියන්නේ 20 අන්නේමයි ගන්නෙ. මෙතන වෙනස 50යි. 5යි 10යි එහෙම ගන්නෙ. එහෙම ඇදලා ගන්නෙ. නිෂ්පාදනය ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැය තුළ සිදුවන වෙනස් වීම. හරි ඔබ මේ ලේඛනය ගන්න එහෙම. ඔබේ ලේඛනය ගන්න. පිටු අංක කීයද? පිටු අංක 25. මෙතන ලේඛනය ගන්න MC මේ මැදට ගන්න. පිටු අංක 25 MC ගන්න. ගන්න බිඳුවත් 10ත් අතර 100 බෙදන 10න් 10යි. 10ත් 20ත් අතර 80 බෙදන 10න් 8යි. ඊගාට 60 බෙදන 10න් 6යි. 20 බෙදන 10න් 2යි. 40 බෙදන 10න් 4යි. 10 බෙදන 100 බෙදන 10න් 10යි. 20යි. ඒ මැදින් ලිව්වේ අපි. මැදින් ලිව්වේ දැන් කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ මේ බලන්න. මෙහාට Q ගන්න, මෙහාට MC ගන්න. Q ගන්න 10 20 30 40 කියලා. Q ගන්න 10 20 30 40. මේකේ MC උඩට තියෙන 20 නේ උපරිම. 4 ගන්න. 4යි. 8යි. 12යි. 16යි. 20යි. ඊගාට ගන්න කීයද 10 10යි 20යි 30යි 40යි 50යි 60යි දැන් මේ බලන්න රශ්මික මේක හෙව්වද පුතේ? රශ්මික ලේඛනය හැදුවද? මෙසේජ් එකක් දාන්න හැදුවද නැද්ද කියලා. ඔව්. විහඟ ඉන්නවනේ. විහඟ හැදුවද පුතේ මේක? ලේඛනේ. ඔව් සර්. හැදුවා. පුතේ කතා කරන්න අනේ මම කතා කරන්නේ නැහැ. දැන් මෙසේජ් එකක් හරි දාන්න. මට කියන්න. බිඳුවක් 10ක් දැන් ඔයා වක්‍රය යන්නේ නැහැ තව. තව වක්‍රය යන්නේ නැහනේ. නෑ සර්. දැන් මට කියන්න බිඳුවක් 10ක් අතර ආවේ කීයද පුතේ අපට? MC 10යි. 10යි. ඒ 10 ලකුණු කරන්නේ කොහෙද? බිඳුවේද 10යිද මැදින්ද? මැදින්. මැදින්. බිඳුවක් 10ත් හරි මැදින් මේක ගන්න. මේ බලන්න පුතේ.
හරි පුතේ හරි හරි ඔය හරි. 0.10 හරි මැදින් තමයි 10 ලකුණු කරන්නේ. මේ 10 බිඳුවේදිත් නෙමෙයි 10 දිත් නෙමෙයි. බිඳුවේ සිට 10 දක්වා ගමන් කිරීමෙන්. හරි මැදින් ලකුණු කරන්න. හරි. මම දෙවෙනි එක කියලා ඉන්නේ. දෙවෙනි එක. දෙවෙනි MCN පුතේ 8යි. 8යි. 80 10 මෙදුම 8යි. මේ 8 ලකුණු කරන්නේ 10ත් 20ත් හරි මැදින්. 8යි. බණ ඊගාට කීයද MCN කියලා? ඊගාට MCN කීයද? 6යි. 6 ලකුණු කරන්නේ මේ 20ත් 30ත් හරි මැදින්. 4යි. 2යි. බලන්න. ඊකට ආයේ 4යි. කොහොම එන්නේ? MC වක්‍රය. ඔය හැඩ එන්නේ. ගඳ ගන්න. ඒක මැදින් ලකුණු කරන්නේ මැදින්. හරි මේක මම එක මැකුවා. දැන් ඒ ටික හරි. ඔව්. හරි පුතේ ඊගාවට තියෙන දරුවනේ මේ බලනකො සාමාන්‍ය පිරිවැය කියන ඒවා. සාමාන්‍ය පිරිවැය. සාමාන්‍ය අගය. සාමාන්‍ය අගය. ඕනෑම එකක සාමාන්‍ය අගය කියන්නේ පුතේ එක ඒකකයකට අදාළ අගය. මුළු අගය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. මුළු අගය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. අන්න පුතා අහගන්න මේක. සාමාන්‍ය අගය කියන්නේ එක ඒකකයකට අදාළ අගය. මුළු අගය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. ඊයේ මැච් එකේදී ලංකාව ලකුණු 142ක් ගැහුවා. මුළු අගය. ඒ 142ක් ගැහුවේ ඕවර 20කට. එක ඕවරයකට කීයද? 142 20ෙන් බෙදන්න 7.1ක් විතර එනවා. 0.1ක් විතර 0.1ක් විතර. නේද? 7.1ක් වගේ ගාණක් එනවා. ලොකු ලකුණු ගාණක්. ඒ පිච් එකේ නේද? ඊයේ අපේ ලහිරු කුමාර ආදරණීය පොඩි එකා තරුණයා පළවෙනි ඕවර 3ටම දීලා තිබුණේ ලකුණු 17යි. 17 3ෙන් බෙදුවහම පුතේ 5 දශම ගානක් දීලා තියෙන්නේ.
නේද 5.4 ඒක හොඳ රන් රේට් එකක් ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ ඒක හොඳ මට්ටමක් සවුත් අප්‍රිකාත් එක්ක ඒ විශ්වාසයටයි දුන්නේ වෙනම කතාවක් ඒ අවසාන ඕවරේ ලහිරු කුමාරට ලකුණු ටිකක් ගෙව්වා කියලා දැන් Facebook එකේ ජනමාධ්‍ය නෙමෙයි ජඩ මාධ්‍යයයි ලහිරු කුමාරට පන්න ගහනවා හරි මේ ලහිරු කුමාර අපේ රටේ සම්පත් හොරන කෑවා වගේ ලහිරු කුමාර නිකන් මේ දොංජුවන් වගේ නෑ ඌ අවුරුදු 24ක මේ පොඩි කොල්ලා ඒ කරපු වික්‍රමේ මදෑ නේද මත යන්නේ මේ ක්‍රිකට් අයාලේ බලන අය ක්‍රිකට් අර නිකන් මේ දිනන්න ඕන කියලා හදන මේ අර ගංකබර චරිත බැන්නට ඒ බුදුම ටැලන්ට් එකක් හිතන තිබුණේ දැන් සමහරව කියන ඔතන ලසිත් මාලිංග හිටියා නම් හරි කියලා මාලිංග කියන්නේ පට්ට නාකියෙක් නේ මාලිංගලා කොහෙන්ද දැන් ගෙනල්ලා මාලිංගලා තමයි ওই தත්ත්වය ඇති කරේ කොල්ලන්ට එන්න අවස්ථාව දුන්නේ නේද සමහර අය කියනවා අපි අනික් උනන්දුව දැම්මනම් හරි ගියාට ගවන ඊට වඩා ගන්නවා නේද ඒ අවස්ථාවට හොඳම දේ කරේ පැත්තකින් මේ කතාව ට්‍රැක් අවුට් වෙලා නේද 2016 දී මට මතක නැහැ අර මොන කවුද මේ එංගලන්තේ බෝලර් වෙස්ට් ඉන්දීස්ලා අවසානයේ ලකුණු 19ක් ගැව්වේ වර්ල්ඩ් කප් මැච් එකේදී ලකුණු 19ක් ගැව්වේ මේ 15යිනේ නේද ඒ වගේ වෙනවා ඒක සාමාන්‍ය සිද්ධියක් ඉතින් පැත්තකින් ඉතින් කතාවෙන් බාහිර ගියා නේද ඒක අර අපි මම නම් පාවිච්චි මැච් එකක් තිබුණොත් සාමාන්‍යයෙන් බලනවා ඒ බලද්දී නේද මම බොහොම අර කවුරු ගැහුවත් මැච් එක ලස්සනයිනේ නේද ඒක බලන්නකො නේද මේ කොච්චර ලස්සනද මැච් එක වුණාද කියලා හරි ලස්සනයිනේ ඒක හරි ඒක තමයි ක්‍රිකට් කියන්නේ හරි වැටෙන් තිබුණා එතකොට මේ ලකුණු ගන්න නේද එතකොට සාමාන්‍යයගේ කියන්නේ එක ඒකකයකට අදාළාගේ මුළු වගේ බෙදනවා ඒකක සංඛ්‍යාවේ නේද අපේ ලහිරු කුමාර කියන තරුණයා අපේ වේගපන්දු යවන්න ලකුණු 30ක් දුන්නා නම් ඕවර 4කට එක ඒකට ලකුණු 7.5ක් දීලා තියෙනවා එහෙමනේ ඔව් එතකොට උදාහරණයක් මම කිව්වේ එතකොට ඕනෑම තැනක සාමාන්‍යයගේ ගන්නේ මුළු වගේ බෙදලා ඒකක සංඛ්‍යාවේ මුළු වගේ බෙදලා ඒකක සංඛ්‍යාවේ පැහැදිලි නේද කට්ටියට මුළු වගේ බෙදලා ඒකක සංඛ්‍යාවේ ඒ තමයි සාමාන්‍යයගේ ගන්න මේ තමයි සාමාන්‍යයගේ ඔබ විෂයන් තුනට එළබෙන ඉස්කෝලේ වාර විභාගෙදී විෂයන් තුනට ලකුණු 270ක් ගත්තා තුනෙන් බෙදුවාම මේකේන ලකුණු 90ක් එක විෂයකට ගත්තේ ලකුණු සංඛ්‍යාව අන්න එමයි සාමාන්‍යයගේ ගන්නේ ඒතර සාමාන්‍ය පිරිවැය කියන්නේ සාමාන්‍ය පිරිවැය කියන්නේ සාමාන්‍ය පිරිවැය කියන්නේ එක ඒකකයක් නිපදවන්න යන පිරිවැය එක ඒකකයක් නිපදවන්න යන වියදම සාමාන්‍ය පිරිවැය කියන්නේ සාමාන්‍ය වියදම කියන්නේ එක ඒකකයක් නිපදවන්න යන වියදම එතෙන්දි ගන්නේ මුළු පිරිවැය බෙදනවා ඒකක ප්‍රමාණය ඒකක ප්‍රමාණය ආයතනයකට අපි හිතමුකෝ මුලඳ මට පොත් 200ක් හදන්න රුපියල් 64000ක් ගියා නම් එක පොතකට කී ගාන ගන්නේ 64200ෙන් බෙදනවා මේක මේකට කැපුවා රුපියල් 320ක් ගිහිල්ලා තියෙනවා එක පොතකට නේද මුළු පිරිවැය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන් මට පොත් 200ක් හදන්න රුපියල් 64000ක් වියදම් වුණා නේද අපේ අර ලොකු සයිස් මාගල වගේ හෑන්ඩ් බිලක් ගහන්න ඇත්තටම හෑන්ඩ් බිල් 18 යනවා රුපියල් 85000ක් විතර 85000 බෙදුවොත් එක හෑන්ඩ් බිල රුපියල් 85ක් ගිහිල්ලා තියෙනවා නේද තැපැල කරන් රුපියල් 35ක් යනවා ලියුම අලවන කට්ටිය නමන කට්ටිය දුන්නාට පස්සේ අපේ රුපියල් 110ක් විතර යනවා එක හෑන්ඩ් බිලකට මුළු පිරිවැය හෑන්ඩ් බිල් සංඛ්‍යාවෙන් බෙදුවොත් එහෙම 110ක් විතර යනවා උදාහරණයක් කිව්වේ. ඒතර සාමාන්‍ය පිරිවැය කියන්නේ එක ඒකකයක් නිපදවන්න යන වියදම. මුළු පිරිවැය බෙදනවා ඒක සංඛ්‍යාවෙන්. අපට මුළු පිරිවැය සංකල්ප තුනක් තියෙනවා. මුළු පිරිවැය සංකල්ප තුනක් තියෙනවා. මේ බලන්න. අපි යන් ටියුට් එකට.
ටියුට් එකේ 25 වෙනි පිටුවේ බලන්න සාමාන්‍ය ස්ථාර පිරිවේ කියන එක හොඳට කියව ගන්න. සාමාන්‍ය ස්ථාර පිරිවේ කියව ගන්න. ඉක්මනට කියවන්න. සාමාන්‍ය ස්ථාර පිරිවේ. සාමාන්‍ය ස්ථාර පිරිවේ කියන්නේ ඇවරේජ් ෆික්ස් කොස්ට් එක. සාමාන්‍ය ස්ථාර පිරිවේ. ඔබ මේක ගොඩක් සංසන්දනය කරගන්න පිටු අංක 21 සහ 22 තියෙන ස්ථාර පිරිවේත් එක්ක 21 සහ 22 තියෙන ස්ථාර පිරිවේත් එක්ක ඉක්මන බලන්න ඉක්මන බලන්න. එතකොට පුතේ ස්ථාර පිරිවේ කියන්නේ ස්ථාර පිරිවේ කියන්නේ ආයතනයක් ආරම්භයේ මුලින්ම දරන පිරිවේනේ. ඒක නිෂ්පාදනයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. සාමාන්‍ය ස්ථාර පිරිවේ කියන්නේ සාමාන්‍ය ස්ථාර පිරිවේ කියන්නේ ඇවරේජ් ෆික්ස් කොස්ට් කියන්නේ එක ඒකකයක් නිපදවන්න වැය වෙච්ච ස්ථාර පිරිවේ ප්‍රමාණය. සාමාන්‍ය පිරිවේ කියන්නේ එක ඒකකයක් නිපදවන්න ගිය පිරිවේ නම් සාමාන්‍ය ස්ථාවර පිරිවේ කියන්නේ එක ඒකකයක් නිපදවන්න වැය වෙච්ච ස්ථාවර පිරිවේ ප්‍රමාණය. එක ඒකකයක් නිපදවන්න වැය වෙච්ච ස්ථාවර පිරිවේ ප්‍රමාණය. ඒක ගන්නේ මුළු ස්ථාවර පිරිවේ බෙදනවා ඒකක ප්‍රමාණය. මුළු ස්ථාවර පිරිවේ බෙදනවා ඒක ප්‍රමාණය. මේ බලන්න සාමාන්‍ය ස්ථාවර පිරිවේ කියන්නේ එක ඒකකයක් නිපදවන්න වැය වෙච්ච ස්ථාවර පිරිවේ ප්‍රමාණය. ඒක ගන්නේ මුළු ස්ථාවර පිරිවේ බෙදන එක ප්‍රමාණය. මේ බලන්න පුතේ Q TFC අපිට තියෙනවා ඕකේ. Q TFC තියෙනවා. මේ බලන්න බිඳුවේදී 200යි මෙහා ස්ථාවරයි 200යි. 10 දී 200යි. 20 දී 200යි. 30 දී 200යි. 40 දී 200 එහෙම තියෙනවනේ. AFC ගන්නෙ කොහමද? ඒක දැන් AFC ගන්නෙ කොහමද? AFC ගන්නෙ TFC බෙදලා මෙයාගේ මෙයා බින්දුව බෙදලා උත්තරේ අනීර්ණයි. දැන් පේනවනේ. අනීර්ණයි නිර්වචනය වෙලා නැහැ. 200 බිඳුවෙන් බෙදුවහම උත්තරයක් නැහැ. තාම මේක නිර්වචනය වෙලා නැහැ. ප්‍රශ්න දරද නැහැ. ඊගාර 210න් බෙදන්න 20යි. 220න් බෙදන්න 10යි. 230න් බෙදන්න 6.6යි. 240න් බෙදන්න 50යි. නෑ. 240න් බෙදුවහම 5යි. 40 200 සරවෙතන 50 200න් බෙදන්න 250න් බෙදන්න 4යි. අන්න එහෙම දිගටම ගන්න කට්ටිය එක. අනේම ගන්න මෙවන්නකො. සාමාන්‍ය ස්ථාවර පිරිවේය. එක ඒකකයක් නිපදවන්න වැය වන ස්ථාවර පිරිවේ ප්‍රමාණය.
එනම් සාමාන්‍ය ස්ථාර පිරිවැය කියන්නේ එක ඒකකයක් නිපදවන්න වැය වන ස්ථාවර පිරිවැය ප්‍රමාණය. මුළු ස්ථාර පිරිවැය බෙදනවා ඒක ප්‍රමාණය. 200ක් ගියේ 20ක් නිපදවන්න. එන එකක් නිපදවන්න 10යි. 200ක් ගියේ 30ක් නිපදවන්න. එකක් නිපදවන්න 6.6යි. 200ක් ගියේ 40ක් නිපදවන්න 5යි. 200ක් ගියේ 50ක් නිපදවන්න 4යි. හරි නේද ඒක? හරි. එතකොට බාන කට්ටිය ඔකේ වක්‍රය අඳින බලන්න. ඔකේ වක්‍රය අඳින ඉස්සරහට. මෙහාට ගන්න Q. මෙහාට ගන්න AFC. AFC වල ලොකුම අගේ තියෙන 20. ඉතින් මෙහෙ ගන්න 4 8 එහෙම ගන්න. මාත් දල වශයෙන් ගන්නවා 4 8 12 16 20 10 මම ගන්න. ඒක අද අනීර්ණයක ලකුණු ගන්න බෑනේ 10 දී 20යි. 10 දී 20යි. AFC ලකුණු කරන්න. AFC මේ දෙක කැපෙන්නේ එහෙම නෑ කොයි වෙලාවකත් AFC. හරි මෙහෙම වක්‍රය අඳින්න. වක්‍රය අඳින්න. මේ වක්‍රයේ කවදාවත් මේ තිරස්සක්සේ ඡේදනය කරන්න එහෙම නෑ ඔහොම යන්නේ. හරි මේ බාන කට්ටිය දැන් ඔබ මේක දකිනවා පුතේ මත තියාගන්න කවදාවත් AFC හොඳට අහගන්න මේක ඉතා වැදගත් මෙහෙම ගිහිල්ලා හොඳට අහගන්න මම මේ කියන කතාව මෙහෙම ගිහිල්ලා මේ වක්‍ර දෙක කැපෙන්න නම් මෙහෙම වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න නම් යම් නිෂ්පාදනයකදී AFC වලගේ බිඳුව වෙන්න එපා හොඳට අහගන්න හොඳට අහගන්න මං කියන එක මෙහෙම මේ දෙන්න කැපෙන්න නම් යම් නිෂ්පාදනයකදී AFC වලගේ බිඳුව වෙන්න එපා AFC වලගේ බිඳුව වෙන්න ඕනේ
දැන් උදාහරණයක් කිව්වොත් මෙතන ඒකක 200 නම් 200 දී AFC බිඳුව වුණොත් තමයි. මෙතන ඒකක 40 නම් 40 දී බිඳුව වුණොත් තමයි කැපෙන්නේ. නේද? මං කියන දේ අහගන්නකෝ. යම් වෙලාවක AFC වක්‍රය ඔහොම කැපුණොත් මෙන්න මේ නිෂ්පාදනයේදී මේ Q වගේදී AFC බිඳුවක් වෙනවා. මතය ගන්න කවදාවත් මේ දෙන්න කැපෙන්නේ මෙහෙම ලං වෙවි ඉස්සරහට යනවා මිසක් AFC තිරස්සක් සිට ලං වෙවි ඉස්සරහට යනවා මිසක් කවදාවත් මේ දෙන්න කැපෙන්නේ කැපෙන්නේත් එයයි කවදාවත් මෙයා බිඳුව වෙන්නේ හොඳට අහගන්න මම මේ කියන්නේ කවදාවත් AFC බිඳුව වෙන්නේ නැහැ. ඇයි AFC බිඳුව වෙන්නේ නැත්තේ? AFC කියන්නේ මොකද්ද මට කියන්න? AFC සමානයි TFC බෙදීම Q. AFC සමානයි TFC බෙදීම Q. TFC කියන්නේ කීයද උතන? පූර්ණ සංඛ්‍යාව හැම වෙලෙම 200. 200 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? මට කියන කට්ටිය 200 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? හරි මට කියන්න 200 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? 5 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? 1 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? 4 කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? කියන බලකට උත්තරේ මට කියන්න. මේක කීයෙන් බෙදුවොත්ද බිඳුව වෙන්නේ? උත්තරේ කියන්න දාන්න මෙසේජ් එකට මම අහන්නේ නැහැ. කවුරුත් උත්තර දෙන්න එපා. මෙසේජ් දාන්නකෝ. ඉස්තාර වෙනකොට මං අහන්නේ බිඳුව වෙන්නේ කීයෙන්ද කියලා. තින්ර? අනේ මහන්න අහන්න. ඔව්. කීයමද බන් උත්තර කීයද දාන්න කියලා. දාන්න තමන්ද හිතේ සංඛ්‍යාව කියන්න. දැන් තිනුර ඔයාගේ වයස කීයද? මට නම් පේන්නේ 60ක් විතර. නමුත් අපි කියමු වයස කීයද? අවුරුදු 17යි කියලා. 17 කීයෙන් බෙදුවද බිඳුව වෙන්නේ? කීයද බලන්න. කීයද? කවුද? මට කියන්නකෝ කවුද කියන්නේ? මට දැනගන්න මේ අහන මේ ගණිතමය කතාවක් මේක. පුතේ මේ පූර්ණ සංඛ්‍යාවක්. මේ වගේ සංඛ්‍යාවක් කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ නැහැ. ඔය එහෙම සංඛ්‍යාවක් නැහැ. 5 කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ නැහැ. මම මේ වක්‍රය මකනවා මේක අඳින්න ඉඩකඩ අපිට ලියන්න ඉඩකඩ මදි හින්දා. මේ බලන්න පුතේ. මේ බලන්න මම මේකම ගන්නම්කෝ. 200 නෑ අපිට බෙදන්න ඕනේ 200න් බෙදුවොත් 1යි. 200 1න් බෙදුවොත් 200යි. 200 බිඳුවෙන් බෙදුවොත් අනන්තයි. අනිර්ණයි. 200 කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ නැහැ. දැන් සමහර අය ඒ වෙලාවට කියනවා සර් බිඳුව 200න් බෙදන්නලු. අපිට බිඳුව නෙමෙයිනේ බෙදන්න ඕනේ 200නේ. දැන් සමහර අය මෙහෙම දේවල් වෙනවා. මේ මනෝ විකාර. දැන් අපිට බෙදන්න ඕනේ බිඳුවද 200ද? 200. 200 බෙදන්න ඕනේ. 200 කීයෙන් බෙදුව බිඳුව වෙන්නේ නැහැ. ඔයගේ වෙලාවට සමහර අයට 100ට නම් මෙහෙම වුණොත් කියලා. මේක නෙමෙයිනේ අපිට ඕනේ. උඩට 200 එන්න ඕනේ. උඩට 10 ඇවිල්ලා මේ 10 බිඳුවෙන් බෙදුවත් 10 10න් බෙදුවත් 10 1න් බෙදුවත් 10 කෝටියෙන් බෙදුවත් කී හරි මන් දන්නේ නැහැ බිඳුව වෙන්නේ මත යන මේ වගේ සංඛ්‍යාවක් කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ බිඳුව වෙන්නේ නැති හින්දා මේ වක්‍ර දෙක ඡේදනය වෙන්නේ නැහැ. ඒක තේරුම් නැත්තම් මට කියන්න. ඡේදනය වෙන්නේ නැහැ. ඔහොම ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් මම නැවතත් කියනවා මේ AFC වක්‍රය කිසිදු විටකදී AFC වක්‍රය කිසිදු අවස්ථාවකදී කිසිදු විටකදී මෙහෙම ඡේදනය වෙන්නේ නැහැ.
මේ දෙන ලං වී සංසාරයෙන් සංසාරේ සමීප වී ඉස්සරහට කවදාවත් ඇයි ඒ පොරොන්දම් ගැලපෙන්නේ නැහැ නෙමෙයි මොකද හේතුව බිඳුව වෙන්නේ නැහැ බිඳුව වෙන්න නම් මෙතන ගත්තේ 200 කීයෙන් බෙදුවද බිඳුව වෙන්නේ කීයෙන් බෙදුවද බිඳුව වෙන්නේ 200 කෝටි දෙකෙන් බෙදුවත් 0.0 ගාණක් එනවා නේද 200 ට්‍රිලියන් එකකින් බෙදුවත් 0.0 ගාණක් එනවා එතන ඡේදනය වෙන්නේ හරි මම කියන දේ ඔබට පැහැදිලි ඇතියි මම හිතනවා එහෙනම් මගේ කතාව මොකක්ද කතාවේ සාරාංශය දැන් මේක ගත්තා AFC කියන්නේ එක ඒකකයක් නිපදවීම සඳහා වැය වන ස්ථාවර පිරිවැය ප්‍රමාණය එක ඒකකයක් නිපදවීම සඳහා වැය වන ස්ථාවර පිරිවැය ප්‍රමාණය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිව්වේ ඒකට 200 මේ සංඛ්‍යාවෙන් බෙදලා මේක ක්‍රමයෙන් අඩු වී යනවා ඔහොම ගියාම ඔබට හිතෙනවා මෙහෙම ගිහිල්ලා මෙයා බිඳුව වෙනවා ඇති කියලා නෑ කවදාවත් බිඳුව වෙන්නේ AFC ගත්තේ TFC බෙදලා Q ගෙන් මෙතනට එන්නේ අනිවාර්යයෙන්ම නිශ්චිත අගයක් 10 15 20 200 ලක්ෂ කී හරි සංඛ්‍යාවක් මේ 10 කියන එක කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ මේ 200 කියන එක කීයෙන් බෙදුවත් බිඳුව වෙන්නේ එහෙනම් මෙයාට උත්තරේ කවදාවත් බිඳුව වෙන්නේ නේද මෙතන සංඛ්‍යාව ලොකු වෙන්න අගේ අඩු වී යනවා බණ එක කියන උතන විතර මට කියන්න බෑද මම ගොඩාක් කිව්වා එතන පහලින් කියනවා AFC තිරස්සක්ෂයට සමීප වෙමින් ඉදිරියට ඇදුනද ඒ කිසිදු දෙයක තිරස්සක්ෂය ඡේදනය කරන්නේ නැත ඒට හේතුව AFC කිසිවක් ශූන්‍ය නොවීම ඒක අපි කියනවා මේක අපි ඉදිරියේ මේ විස්තරය පස්සේ බලමු ලොකු විස්තරයක් මම දාලා තිනවා ගැන මේ පිටුවංග 22 26 ඊට කලින් මට මේක අතල්ලා දාන්නකෝ මේක දැන් ඉදිරියේ කතා කරනවා 26 උඩම තියෙන මේ වැඩිපුර විස්තරයක් මම දාලා තියෙන්නේ ඉක්මන බලන්න 26 වෙනි පිටුවේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය දැන් සාමාන්‍ය ස්ථාර පිරිවැය හැරේ කියව ගන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය average variable cost එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? average variable cost එක. AVC හරියට කියන්නේ ඒක AVC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. average variable cost එක. AVC ඔක්කොටම කලින් කියනවා මේ අද උගන්වන පාඩම කිසියම් ගැටලුවක් නම් ඔබට දෙක වෙනකොට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අද දැන් මේවා ආයි සෙටින් කරන්න යන්නේ නැහැ. ඒ වෙලෙම දානවා වීඩියෝ එක. එකමාරට පුළුවන්. එකමාරට කරලා බලා ගන්න පුළුවන් ඔබට. දැන් මේකේ ආයේ මුලදී අර පොඩි මියුසික් එකක් දාලා අවසානයේ ඊගා වීඩියෝ නැවත හමුවෙමු. ඒවා දාන්න යන්නේ නැහැ ඔබට දැන්. හදිස්සි මේවා. ඒවා හදා ඉන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ මේ ඔබේ මේ පිළිවෙල පාඩේ මෙච්චර වැදගත් හින්දා. ක්ෂණිකව වීඩියෝ එක දානවා. හරිද? එතකොට ඔයගොල්ලෝ ඒක බලා ගන්න. පොඩ්ඩක් ඒකේ තියෙනවා දැන් මේ කතන්දර එහෙමත් එකේ තියෙනවා එතකොට. වෙනදා කරන්නේ කපලා කොටලා කෙටි කරලා දානවනේ. ඉතින් මේ දවස්වල වීඩියෝ එහෙම කරන්න යන්නේ නැහැ. හේතුව ওই සිද්ධිය මේ ළමයි ඉක්මනින් බලා ගන්න ඕන හින්දා. හරි මේ බලන්න හින්දා Tamanට එකමාරේ වෙද්දි වීඩියෝ බලා ගන්න පුළුවන් ඈ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. average variable cost එක. ඒ වචන උරු වෙන්න. AVC ඉස්සරලා AFC බය වෙන්න එපා මේවා පට ගාලා හුරු වෙනවා මම ඒක බලා ගන්නම්කෝ ඔබ දැන්ට මේ සංකල්පෙ ඉන්නකෝ පටල ගන්න එපා සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිව්වේ මොකක්ද එක ඒකකයක් නිපදවන්න වැය වන ස්ථාවර පිරිවැය ප්‍රමාණය
එක ඒකකයක් නිපදවන්න වැය වන ස්ථාවර පිරිවේ ප්‍රමාණය. සාමාන්‍ය විචල්්‍ය පිරිවේ කියන්නේ එක ඒකකයක් නිපදවන්න වැය වන විචල්්‍ය පිරිවේ ප්‍රමාණය. එක ඒකකයක් නිපදවන්න වැය වන විචල්්‍ය පිරිවේ ප්‍රමාණය. ගන්න කට්ටිය මේක දිහා බලලා ඉක්මන ගන්න අගේ. බිඳුව බිඳුවේ බෙදුවම අනිර්ණයි ගන්න ඉක්මන ගන්න උත්තරේ ගන්න. ABC ගන්න TVC බෙදලා Q කියන ටක් ගාලා ගන්න. එක ABC එක ඒකකයක් නිපදවීම සඳහා වැය වූ විචල්්‍ය පිරිවේ ප්‍රමාණයයි. ABC ගත්තේ TVC බෙදලා Qකින්. ABC ගත්තේ TVC බෙදලා Qකින්. මුළු විචල්්‍ය පිරිවේ බෙදනවා ඒකක ප්‍රමාණය. Q TVC ABC බිඳුව 10 20 30 40 බිඳුවයි 0යි 180යි 240යි 260යි බලන්න මෙයාගෙන් බෙදුවහම අනිර්ණයි අපරිමිතයි අනිර්ණයි 10ෙන් බෙදුවහම 10යි 189යි 8යි බලන්න මෙතන ඉන්නේ කියලා 260 බෙදන්න 40න් කැපුවා කීයද 6යි 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි දෙකට නෑ 0.20ට 5යි 6.5යි එම ගන්න දිගටම 6.5යි ඊගාවට 350න් බෙදුවම 6යි 440 60න් බෙදුවම 6.6යි 6.6යි ගානක් එන්නේ 670න් බෙදුවම 8 වරක් 7 56යි 8.5ක් විතර ඊගාවට එන 8.5ක් විතර අවසාන එක 8.5 ඉතුරු දෙක 6.6 හරි ඉක්මන කටේ වක්‍රය අඳින්න මෙහාට ගන්න ABC ABC වල උපරිමාගේ බාන කීයක් තියෙන කියලා ABC වල උපරිමාගය ABC වල උපරිමාගය එන්නේ පුතේ 8.0 ගණන් එනවා 10 උපරිම තියෙන්නේ මේ පැත්තට යන 2 4 6 8 10 කියලා 2 4 6 8 10 මෙහාට යන්න 10 20 30 40 කියලා 10 20 30 40 50 60 කියලා බලන්න බින්දුවේදී අපරිමිතයි ගන්න බෑ 10දී 10යි 20දී 9යි 30දී 8යි 6.6යි
sorry මෙතන මේ නෑ නෑ ABC නේ අපි දැන් හොයන්නේ ABC නේ ABC ගත්තේ TVC බෙදලා කිව්ගේ يعني මෙයාගේ ABC නෙමෙයි TVC ABC එතන 6.5යි ඊගාවට 6යි ඊගලා 6.6යි ඔහොම එන්නේ ABC හරිනේ එක හරි අවසාන සංකල්ප ඊට පස්සේ අභ්‍යාස සම්පූර්ණයෙන්ම බා මේකෙන් පස්සේ එකම එකක් කියා දෙන්න තන දිගුකාලින පිළිවෙල වක්‍රය කියන එක එච්චරයි ඊට පස්සේ සම්පූර්ණ අභ්‍යාස දෙන පිළිවෙල මින් සමාප්ත කියන්න පුළුවන් කෙටි ගන්න පිළිවෙල මින් සමාප්ත අවසාන එක සාමාන්‍ය මුළු පිළිවෙල කියවන ඉංග්‍රීසි වචනයක ATC සාමාන්‍ය මුළු පිළිවෙල average total cost එක අවසාන සංකල්පේ කිව ගන්න සාමාන්‍ය මුළු පිළිවෙල කියන්නේ එක ඒකකයක් නිපදවන්න යන මුළු පිළිවෙල සාමාන්‍ය මුළු පිළිවෙල එක ඒකකයක් නිපදවන්න යන මුළු පිළිවෙල ඒක ගන්න පුතේ අපි මුළු පිළිවෙල බෙදනවා මුළු පිළිවෙල බෙදනවා ඒකක සංඛ්‍යාවෙන් TC මුළු පිළිවෙල බෙදනවා ඒකක සංඛ්‍යාවෙන් TC බෙදනවා Q වලින් ATC ගන්න. අටක් ගාලා කටිය යන වක්‍රය අඳින්න ඒකේ. අයි මම ඇඳදින්න ඕනේ නෑනේ. බාන එක ඒකකයක් නිපදවන්න යන වියදම. යම් නිෂ්පාදනයක මුළු පිරිවේ ඒක ප්‍රමාණයෙන් බෙදනවා. 200 බිඳුවෙන් බෙදුවම අනීර්ණයි. 310 බෙදුවම 30යි. ඊගාක 380 කරන්න පුතේ 280 නෙමෙයි 380 කරන්න. ඒකට පැහැදිලිනේ. ඊගාක 380 කරන්න 280 නෙමෙයි පොඩි දෝෂයක් තියෙනවා මේකේ. 20 දී TC 280 නෙමෙයි 380. 20 දී TC 280 නෙමෙයි 380. 380 20ෙන් බෙදන්න. තුන්සිය අසුව විස්සෙන් බෙදන්න 19යි. එතන 280 නෙමෙයි 380 කරන්න. 380 20ෙන් බෙදන්න. උත්තරේ 19යි. 19 වැඩගත් තමයි 38 වෙන්නේ.
අර ඉක්මන බලන කට්ටිය බිඳුවේදී ආවේ අපරිමිතයි 10දී 30යි 20දී 19යි 30දී බාන්න 1යි 4යි 14යි දශම ගානක් එන්නේ 440 30 බෙදන්න 440 30 බෙදුවාම එන්නේ 14.6යි එන්නේ 46 4ෙන් බෙදුවාම එන්නේ 12.5යි 550ෙන් බෙදුවාම 10යි 660 බෙදුවාම 10යි 870ෙන් බෙදුවාම එන්නේ 870ෙන් බෙදන්න එතකොට එන්නේ පුතේ 11.5යි නේද බලන්න දල වශයෙන් 5යි 4 දශම ගානක් කියන්නේ කටේ ගන්න ඒක බානකෝ 30යි 19යි බාන ඒක ගන්න ලොකුමාගේ තියෙන 30 ප්‍රස්ථාරය අඳින්න මේ පැත්තට කිව් ගන්න මේ පැත්තට උපරිම 30 ගන්න හතර ගත්තා කමන්නේ 5 ගත්තා කමන්නේ 5 10 15 20 25 30 මෙහාට ගන්නේ ATC මෙහාට Q මෙහාට ගන්න 10 20 කියලා තම ගන්න ඔය වක්‍රයේ යොහෝම ගිහිල්ලා ඔහොම යන එක. ඉක්මන් ගාලා අඳින්න. හරි ඉක්මනට අඳින්න බලන්න. ඔව්. හරි නේද බලන්න? හරි. දැන් සමහර විට අපේ දරුවන්ට මේක තේරුමක් නැතිව ඇති. මේක ඔහේ කරන ගියා. ඒක තමයි ස්වභාවය. දැන් ඔයගොල්ලෝ වඩා මේක අවබෝධ කරගන්න පුළුවන්. බය වෙන්න එපා. කාටවත් මේක බැරි වෙන්නේ නැහැ. සියල්ලටම පුළුවන්. මං අනුගමනය කරන්නකෝ. මාව අනුගමනය කරන්නකෝ. නේද මං කියවනේ අවුරුදු 25ක් තිස්සේ උගන්වන ලේසිම මාතෘකාව ළමයින්ට. දැන් ඔය හරිය පොඩ හිතන මේක ලේසි නෑ කියලා. පුතේ දැන් ඉවරයිනේ ඒක. ඇති ඒ. ඔබ එන්න මේකෙම දැන් අභ්‍යාසය යන්නේ. මේකෙම එන්න ඔබ 33 වෙනි පිටුව. මෙතෙන් එහාට තමයි ඔබ තේරුම් ගන්න යන්නේ. මේක කරත් තේරෙන්නේ ගන්න. තව එකක් කරනවා. 33 වෙනි පිටුවට එන්න. බය වෙන්න එපා මේක පුළුවන් ඔබට. ඔන්ලයින් එකේ මේක තමයි ලේසිම.
33 වෙනි පිටුවට එන්න. මෙන්න මේ වගුව ආශ්‍රේ මෙන්න මේ කාශ්‍රේ sorry මේ දීලා දෙන ගාන ආශ්‍රේ මේ වගුව පුරවන්ටක් ගාලා. එතන ඔය ටික ඔක්කොම පුළුවන් වෙනවා. මෙන්න පළවෙනි එක 33 වෙනි පිටුවේ අභ්‍යාසය ටක් ගාලා කරන්න. ආ 33 වෙනි පිටුවේ ටක් ගාලා කරන්න. හරි මේ ෆොටෝ ගහ ගන්න හරිනේ. උඩ ලේඛනේ ඉස්සලම TC පුරව ගන්න. 40යි 70යි 95යි පුරව ගන්න. TC 40යි 70යි 95යි 110යි 115යි 125යි 180යි 300යි ඕකෙන් තමයි ඉතින් ඔක්කොම පුරවන්නේ. සර් පිටුව ගියද? 33 වෙනි පිටුව පුතේ 33 වෙනි පිටුව පුතේ 33 අකිත් මම මේක මාකර ගැටලුවක් නම් කතා කරන්නේ නැහැ. ඔයාලා මේක මේ හිටියේ නැත්තම් කියන්න. බාන පුතේ 33 වෙනි පිටුවේ අපි මේ ටික ගත්තා. චාරුක මේ කරාද පුතේ? චාරු වැඩේ පටන් ගත්තද? නිලපොල් වැඩේ පටන් ගත්තද? නිලපොල් පූජානි පූජනී කතා කරන්නකෝ. පූජනී මේක බලන් ගත්තද? කොහේ නේද? කතා කරලා පූජනී. චාරු කයින්නද? චාරුකා කතා කරන්නකෝ. අනික අය කතා කරන්නේ නැහැ. ඔව් සර්. ඔයා මේක ලේඛනේ පටන් ගත්තද පුතේ? ඔව් සර්. හරි කොතින්ද පටන් ගත්තේ? දැන් මේක ඉස්සලාම මොකද කරේ පුතේ? මට කියන්න ඔයා කරපු ක්‍රියාවලිය. අර TC තීරුව පුරව ගන්නවා. මොකද TC තීරුව පුරව ගන්නවානේ අර උඩ වගුව බලලා. ඔව්. TC ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කරේ මොකද්ද? ඊට පස්සේ මේ TVC වලට බිඳුවයිනේ Q බිඳුවේදී. අන්න හරි good. අන්න ගසට කෙටුම ගස මුල පෑයමින් දෙන. ඒක තමයි හරිම ක්‍රමය. ඊට පස්සේ කියන්න. TFC 40යි TVC 40යි. එයා දිගටම මොකද වෙන්නේ පුතේ? 40යි
40යි. good. ඔය තියෙන්නේ. හරි. අන්නේම කියන්නේ වැරදුනක් කමන්නේ නැහැ කියන්න. ඊට පස්සේ මොකද කරේ? කරන්නේ මොකද? TFC එකේ TVC එකේ එකතුවනේ TC එකට ගන්නෙ. ඔව්. එතකොට මේ ඒ දෙකම වර්තනේ මෙතන දානව නේද? ඔව් සර්. හරි good good ජය වේවා. හරි ඈ. හරි හරි. හරි. එතන මේ 70යි මේ දෙන්න එකතු වෙනා නම් මෙතන 30යි. මේ 95යි මේ දෙන්න එකතු වෙලානේ මෙතන 55යි. මේ 110යි මේ දෙන්න එකතු වෙලානේ 60යි. මේ නේද මෙතන දාන්න කීයද කියලා 75යි. අපතේ ගමන්නේ පුජානේ කමන්නේ. ඔය හරි සිග්නල් නැහැ කියලා මම දන්නවා දෙයියෝ විතර හරියට. දැන් කතා කරනවනේ වෙන්දා. එතන 85යි මං අපතේ තුන්වෙනි එක 70යි. 70 නේ. ඔය එහෙම වර්ධිනව ටක් ගාලා කියන්නේ නැහැ. 3 තුනේදී 70ද? අවුනේ 70යි. මං කියවනේ වැඩි 70. මෙතන හරි. මෙතනත් හරි. මෙතන එන්නේ 140යි වීරය වගේ දාන එක නම් අනිවාර්යයෙන්. මෙතන කීයද පුතේ 260යි. MC ගන්න මැදට. රශ්මි මේක තේරුණාද නැද්ද කියලාත් දාන්න මෙසේජ් එකක් දාන්න කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මේක ගැටලුවක් නැහැ නේද බලන්න. තේරුණ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න කියලා මම කතා කරන්න මාත් එක්ක. තේරුණා සර්. හරි හරි හරි. සඳුනි කතා කරන්න ඕනේ නැහැ මෙසේජ් එකක් දාන්න තේරුණා නැද්ද කියලා. සඳුනි ගැටලුවක් තියෙනවා කතා කරන්න සඳුනි. සඳුනි එකක් තියෙනවා. සඳුනියක් කතා කරන්න. ඔය දන්නේ මෙසේජ් එක. රශ්මිට ගැටලුවක් නැහැ. සඳුනිකා සඳුනි දාන්න. ශනුකි ශනුකි හරිද? සඳුනි කෝ නෑ ආන්සර්. අද සයන්නෙන් පටන් ගන්නේ මම. සඳුනිකා සඳුනි සඳුනි ගැටලුවක් නම් දාන්න. ශනුකි අනික එක්කනා. සෙව්මිනි දාන මෙසේජ් එක තේරුම් නැත්තම් මෙසේජ් එකක් දාන්නකෝ අප්පා. ඔව් මහා ඔව් 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 එක්මනේ කොට කොහොමද කිව්වේ සඳුනි ශනුකි කො ශනුකි ශනුකි කො සෙනුරි අනේ ඔයාවක් කතා කරන සෙනුරි කතා කරන්න ඕනේ නැහැ මෙසේජ් තේරුණාද දාන්න.
එක්කවත් කතා කරන්නේ නැහැ නේද? හරි. මෙතන ගත්තේ පුතේ මෙතන වෙනස මෙතන වෙනසින් බෙදුවා. 30යි. ඒක මැදට දාන්නේ. මෙතන වෙනස 25 බෙදුවා මෙතන වෙනසින්. 25යි. මෙතන වෙනස මෙතන වෙනසින් බෙදුවා 15යි. මෙතන 5යි. 10යි. මෙතන එන්නේ කීයද? 55යි. මෙතන කීයද එන්නේ පුතේ? 120යි. දැන් ගන්න AFC මතක් කරගන්න AFC ගත්තේ බාන මේක ඉබේම හුරු වෙනවා. සහන් රොමේස් ඉන්නවනේ සහන් ඉන්නවනේ. සහන් කතා කරන්න ඕනේ නැහැ මේක ගෙරුණන් දාන්න. මේ නම් කියන්න ඕනේ නැහැ කාටද ගෙරුණන් දාන්න මේක. AFC ගන්න. AFC ගත්තේ TFC කිව් වලින් බෙදලා. AFC ගන්න TFC කිව් වලින් බෙදන්න. මෙයාගෙන් බෙදන්න අනීර්ණයි. අනීර්ණයි කියලා ලියන්න. අනීර්ණයි කියලා ලියන්න. අනීර්ණයි. 41න් බෙදුවාම 40යි. 42න් බෙදුවාම 20යි. 43න් බෙදුවාම 13.3 නේද බලන්න. 13 ගානක් එන්නේ. හතලිය 4න් බෙදුවාම 10යි. 45න් බෙදුවාම 8යි. 46න් බෙදුවාම 6.6යි. 47න් බෙදුවාම 5.8යි. 5.7යි. AVC ගත්තේ PVC බෙදලා Qගෙන්. බින්දුව බෙදුවහම මේකමයි අනීර්ණයි. 31න් බෙදුවහම 30යි. 55 දෙකෙන් බෙදුවහම 27.5යි. 73න් බෙදුවහම කීයද? 73න් බෙදුවහම 23.3ද බලන්න. 23.3යි. 75 4න් බෙදුවහම කීයද? 18.75යි මෙතන එන්නේ. 85 5න් බෙදුවාම 17යි. පෙරදුනත් මට නෑ නේද? 146න් බෙදුවාම කීයද පුතේ උත්තරේ එන්නේ 2යි. 23.3යි ගානක් වගේ. 267න් බෙදුවාම 4ක් 3යි. 38යි. 38යි දල වශයෙන් දාමු. 37යි නේ දෙන්නේ. 7යිද? 7 නේද? 37.14ක් වගේ නේ 1.4. හරි. මෙතන MC නෙමෙයි මෙතන ATC. ATC. සර් MC තීරු පොඩ්ඩක් කියන්න. මේක ගත්තේද? ඔව්. හරි. චතුර මට කියන්න. MC කියන්නේ මොකද්ද පුතේ? ආන්තික පිරිය. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q නේද? ඔව්. ඔයා මට කියන්න මෙතන ඩෙල්ටා TC කීයද? 30යි. 30 කීයද බෙදන්න ඕනේ? එකෙන් උත්තරේ කීයද? 30යි. 30යි. මට වැරදුනද ඉස්සෙල්ලා? ඔව් නේ සර්. මම වැරදිත් නැති. හරි. මෙතන කීයද වෙනස එන්නේ? එතන එන්නේ 25යි. 55.
මෙතන එන්නේ 25 නේ. ඇත් ඔව් 25ද? 25 25 දන්නවනේ එකෙන් නේද? ඔව්. ඒ උත්තරේ කීයද 25යි. මෙතන 5යි 15යි. 15යි. මෙතන කීයද එන්නේ? 5යි. මෙතන 10යි. හරි නේද එතකොට? හරි හරි. අනේම ගැටලුව නම් කතා නැහැ. මෙතන මං හිතන්නේ එන්නේ 55යි. මෙතන එන්නේ මෙතන 120 එකෙන් බෙදුවම උත්තරේ 120යි. බලන්න 40 මේකෙන් බෙදුවම අනිර්ණයි. 70 එකෙන් බෙදුවම 70යි. 95 දෙකෙන් බෙදුවම පුතේ එන්නේ 47.5 බලන්න. 47.5යි. ඔව්. 110 තුනෙන් බෙදුවහම පුතේ එන්නේ උත්තරේ 36.6යි. 6යි. 115 හතරෙන් බෙදුවහම කීයද උත්තරේ එන්නේ? 2යි. 3ක් විතරයි. 28.5 125 පහෙන් බෙදුවහම 25යි. 180 30යි. 307න් බෙදුවහම පුතේ එන්නේ 7 වරක් 3 21යි. 7 වරක් 4 28යි. 4යි. 42 දශම ඔව් 42 දශම ගානක් එන 8යි 5ද? කොහමයි එන්නේ? හරි බලන්න මේවා ගණන් බෙදද්දි පුතේ ඊටාම ලේසි මේක. මේ බය වෙන්න එපා මේක මම බලා ගන්න ඉතුරු ටික. ඔබ මේ මම කියන දේ කරන්නකෝ. එන්න මේ පොතට. මේ පොතට එන්න. දැන් තමයි වැඩ පටන් ගත්තේ. පුතේ මට මේ බ්‍රහස්පතින්දා පන්තියට සම්බන්ධ වෙන්න නැතුව සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් වීඩියෝ එක බලන්න නැතුව මට කියන්න එපා මේක බෑ කියලා ඈ. හරි ඉක්මන එන්න මේ පොතේ. මේ පොතේ 12 වෙනි පිටුවට 12 වෙනි පිටුවේ 12 වෙනි පිටුවේ මේ පොතේ 12 වෙනි පිටුවේ 12 වෙනි පිටුවේ මෙන්න මේ අභ්‍යාසය පට ගාලා කරන්න ඔය වගේම කීන්දේ කරන්න කම්මැලියන්ට මේක බැරි වෙයි ඈ. වක්‍රේ පස්සේ යන්නේ මම ඒක ගෙදරදී කරන්න මම දෙනවා දැන් වෙලා ගන්න බෑ මම. පොඩි කපටිකමක් කරන පස්සේ අඳින්න කියලා. ආව මේ අයින් වෙලා යන්න එපා පොඩි වැඩ ටිකක් පවරනවා කට්ටියට. අද තමයි වැඩ වැඩියෙන්ම පවරන්නේ. අනේ මේ වෙද්දිත් 11 දිනක් අඩු වෙලානේ මට නම් තේරෙන්නේ නැහැ මේ ළමයි එක මොකද්ද කරන්නේ කියලා. අර මෙච්චර වැදගත් දෙයක් කියද්දී කට්ටිය අයින් වෙනවනේ. බුදුම කර්මයක් ඒ ළමයින්ට තියෙන්නේ. මේ මට මන් දන්නේ ඒක මේ 12 වෙනි පිටුවේ 29 වෙනි අභ්‍යාසය 12 වෙනි පිටුවේ 29 වෙනි අභ්‍යාසය අග්ගාල කරන්න කට්ටිය එක ඔය වගේම කරන්න. ඒකෙත් වක්‍රය අපි ඉදිරියේ අඳි ඊට පස්සේ 13 වෙනි පිටුවේ 31 වෙනි අභ්‍යාසයත් කරන්න ඕනේ. ඉක්මන් කරන්න. මේ කහපාට මේ අභ්‍යාස පුතේ 12 වෙනි පිටුවේ තියෙන 12 වෙනි පිටුවේ තියෙන 29 වෙනි අභ්‍යාසය
ඉක්මන ගන්න ඉක්මන ගන්න. ඔව්. බලන්න 400යි 700යි 900යි 400යි 700යි 900යි 1000යි 1200යි 1600යි 2200යි 3200යි පටන් ගන්නේ අපි ඉස්සලා කියපු 0යි 400යි මෙයා දිගටම 400යි මෙයා දිගටම 400යි TVC ගන්න වෙනස 300යි 500යි 600යි 800යි 1200යි 1800යි 3800යි තුන්දාස් අටසීයයි ඉතිරි ගහන කට්ටිය බලන්න තුන්දාස් අටසීයයි MC ගන්න ඉක්මන් කරලා MC ගන්න දෙදස් අටසීන එත පොඩි වැරදීමක්
ඉක්මනට ගන්නකො ඒක. මෙතන අපි MC ගත්තේ. මෙතන අපි MC ගත්තේ. මෙතන වෙනස මෙතන වෙනසින් බෙදලා. 310න් බෙදුවාම 30යි. 210න් බෙදුවාම 20යි. 10යි. 20යි. 40යි. 60යි. 30යි. AFC අපිට ගන්න පුළුවන්නේ මෙතන මේ අනිර්ණයි 40යි 20යි එම ගන්න දිගටම බෙදාගෙන යන්න. දහ තුනයි දශම තුනයි 10යි 10යි 8යි 6.6යි 5යි දශම ගානක් එන්නේ. හරිද? අතරක් පාත 35යි 5.7යි. එම ගන්න දැන් බෙදන්න දිගටම තියෙන්නේ. අපිට මේක ගත්තා. එතේමනේ 310න් 30යි. පුළුවන් පුතේනේ ආයි මං හදලා ඉන්න ඕනේ නෑනේ ඒක. 30යි. 25යි. 20යි. 10යි. 8යි. කරදුනානේ. විස්සයි 24යි 30යි එම ගන්න 40යි ඒ විදිහට ගන්න එක. හරි ඔබ මෙන්න මේ මෙයාට ඒකට අදාළ මේ වක්‍රය අඳින්න ඕනේ. මේ වක්‍රය අඳින්න ඕනේ. අපිට පොඩ්ඩක් දැන් හදලා ඉවරයි දින එක. ඉවරයිනේ. යන්න කටි පිටුවංග 13ට මේ පේපර් පොතේ මේ යන්න. පේපර් පොතේ මේ අහිනේ මේ කියන දේ හැමම කරන්න. ඔන්ලයින් එක සාර්ථක වෙන්නේ කියන දේ කරනවා නම් විතරයි. නැත්තම් මේක සාර්ථක නෑ.
නේද මේ බලන කට්ටිය ඔව් දැන් බලන්නකො මේ ඔබ පිටුවංග 13 මේ ඊගාව අභ්‍යාසය අච්චරන ඉක්මන් කරලා පිටුවංග 13 මේ ඊගාව අභ්‍යාසයත් ගෙදෙද කරන්න කට්ටිය පිටුවංග 13 මේ ඊගාව අභ්‍යාසය ඒක ලකුණු කරගන්න ගෙදෙද කරන්න ඒක දැන් ඔබ මේ අහින ගෙදෙද කරන්න බැටි ටිකක් තියෙන මේ අහින පුතේ මං කියන්නේ අහින මෙන්න මේක ලකුණු කරගන්න ඔබ පිටුවංක මේ කහපාට පොතේ පිටුවංක 13 මේ ලේඛනයට දාලා මේ වක්‍ර තුන අඳින්න. ඊට පස්සේ 31 වෙනි අභ්‍යාසයේ මේ වගුව හදන්න. 31 වෙනි අභ්‍යාසයට අනුව 32 වෙනි පිටුවේ තියෙන වක්‍රය අඳින්න. 32 වෙනි පිටුවේ තියෙන වක්‍රය අඳින්න. sorry 14 වැරදුනා 14 වෙනි පිටුවෙන් 32 වෙනි අභ්‍යාසය කරන්න. මම මේ කියන ටික අහගන්න කට්ටිය පිටුවයි අභ්‍යාසය මාරු වුණා. 12 වෙනි පිටුවේ තියෙන 29 අභ්‍යාසය කරා. ඒකට අදාළ වක්‍රය මේකේ අඳින්න මේ කියලා තියෙන වක්‍ර තුන අඳින්න. මේකේ. 13 වෙනි පිටුවේ 30 වෙනි අභ්‍යාසය කරන්න. 31 වෙනි අභ්‍යාසය අච්චරන්න. 14 වෙනි පිටුවේ තියෙන 32 අභ්‍යාසය අච්චරන්න. 32 අභ්‍යාසය. අභ්‍යාසාංග 35ක් කරන්න බල උඩින් පැනලා 15 වෙනි පිටුවේ තියෙන අභ්‍යාසාංග 35ක් කරන්න. ওই ටික හරියට කරන්න පිරිවේ බැරි වේද බලන්න. මම කියන ඔබට ආදරේ නම් ඔබ අර පොඩි කාලේ මවපු සීන ලෝකේ වගේ. ඔබේ අම්මා තාත්තා දැම්මම සීන මගේ පුතා මෙතනට ඒ වගේ 10 ගුණයක ඉහළ ජීවන මට්ටමක් කරා යන්න නම් මේ කීන් ටික කරන්න. මේ කරන්න. මගේ විෂය තුල එතන මම ඔබට අවස්ථාව දෙනවා. මේ දේ කරන්න. උත්සාහයෙන්තර මේ නෑ මේ බලන්න පටන් ගන්නකොට හිරු ළමයි සංඛ්‍යාවෙන් 12ක් 15ක් දැන්නේ නෑ. නිවන් දකින්න බෑ එහෙම. කට්ට කාගෙන ඉන්න ඕනේ. අපේ අරමුණ කරා යන්න ඔන්ලයින් අනම්මනම් අදාළ නෑ අපි ඉරක්කයට යනවා. එන්න පොතේ මේ කියන දේ එහෙම අනිවාර්යෙන් කරන්න. මේ 35 වෙනි අභ්‍යාසයක් කරන්න. මට පුළුවන් කියලා ඉන්නවා නම් ඒක තමයි ලොකුම මෝඩයා. මේ කියන දේ කරන්න. මං කියවනේ අවුරුදු 25ක් තිස්සේ මම උගන්වපු ලේසි මාතෘකාව මේ අමාරු මාතෘකාවක්. ලේසි. සර් ලේසි කුගක නිකන් ඉතරේ මේ අභ්‍යාස කරන්න වෙනවා. එක අභ්‍යාසයක් කරලා බක පඬිතකමට ඉන්නේ නැහැ. මේ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ කිවිල්නේ මේ කියන අහන්නකෝ. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි නේද? එතන ඒ ටික කළාට පස්සේ බලන්න පිරිවේ සංකල්ප ටික කොච්චර පැහැදිලිද කියලා. මම මගේ ළමයි ඉලක්කයට අරන් ආවේ අභ්‍යාසය කරලා. කරන්නේ නැතුව මට කියන්න එපා අමාරුයි කියලා. ඔබ දන්නවද ඊයේ ප්‍රශ්න 85ක් දීලා පේපරේට ලියන්න ගුවහම මේ 2021 ගෑනු ළමයි 21 ගෑනු ළමයි ප්‍රශ්න 85ක් දුන්නා පැය 3ක් ලියන්න කියලා. මේ ළමයා කොහෙද රස්තියද ඔබ කියලා බස් එකේ. බස් එකේ ඉන්න ගමන් හිතිත් ඉච්චිච්ච ඒවට ඔබලා විනාඩි 20කින් එවනවා. විනාඩි 20කින් උත්තර කියනවා. පැය 3ක් ලියන්න ඕනේ ඒක විනාඩි 20කින්. මුළු ගෲප් එකම මගෙන් බැනුම් ඇහුවේ හින්දා. මේ එකෙක් හින්දා. ඒ වගේ වැඩ කරන්න එපා. මේ මහන්සිලා වැඩ කරන්න යන්න. නේද මේක අනිවාර්යෙන් කරන්න. රයිට් මේක හරියනේ දැන් අභ්‍යාස ටික මතකයිනේ මේ අහින්න. ලොකු වැඩකට අපි යන්න හදන්නේ. මට ආයසරයක් කියන්න. 12 වෙනි පිටුවේ 29 වෙනි එක කරා. 30 වෙනි අභ්‍යාසය ඔබ කරන්න. 31 වෙනි අභ්‍යාසය ඔබ කරන්න. 32 වෙනි අභ්‍යාසය කරන්න. 32න් පස්සේ 35 කරන්න. මේ 33 34 ඒකයි වෙන රටාවක්. ඒක මම ලබන සතියේ ලබන බ්‍රහස්පතින්දට ගියා දෙනවා. කීයද 36 මේක වෙනම රටාවක්. අපි ඒවා හුරු වෙමු. රයිට් ඉක්මන එන්න කොළපාර ටියුට් එකට. කොළපාර ටියුට් එකේ මෙන්න මේක වෙන කොලයක අඳින්න. මම දැන් අදන් දන්න යන්නේ නැහැ ඔබලා වුණා. මේ 33 වෙනි පිටුවට එන්න. 33 වෙනි පිටුවේ ඔබ වෙන කොලයක් අරන් දැන් අඳින්න. ඊට පස්සේ මේකේ ලස්සනට අඳින්න. ඉස්සලා මේක අඳින්න යන්න එපා. මේක ලස්සනට තියෙනවා වක්‍ර ටික. අපි ඉන්නේ දැන් මොන ටියුට් එකේද? මේ ටියුට් එකේ. මේකේ 33 වෙනි පිටුවේ.
දැන් දිගටම තියෙන අභ්‍යාස කියලා අපිට පැහැදිලිනේ. ලබන භාෂ වින්ද මේ ටික කරන්නේ. මේකේ මෙන්න මේ වක්‍රය ඔබ වෙනම කොලයක් ගන්න. කොලයක් කරගෙන ලකුණු කරගන්න. මෙහාට කිව් දාන්න. පේනව නේද මේ? මෙහාට T ඔකේ අහලා තියෙන්නේ මොනවද? ATC AVC MC බාණ්ඩෝගේ MC එකේ ලොකුම අගය කීයද කියලා? MC එකේ ලොකුම අගය එන්නේ 120. ATC එකේ ලොකුම අගය එන්නේ 28යි ගානක්. මේ එක කොටුවක් 10යි කියලා උඩට ගන්න. එක කොටුවක් 10යි කියලා උඩට ගන්න. මේකේ පස්සේ ප්‍රස්ථාරය හඳුන එක කොටුවක් 10යි කියලා උඩට ගන්න. මේ පැත්තට ගන්න කොටු දෙකක් 10යි කියලා. මේ පැත්තට ගන්න කොටු දෙකක් 10යි කියලා. නෑ එක කොටු කොටු දෙකක් එකයි කියලා ගන්න. 10යි නෙමෙයි. මේ පැත්තට ගන්න කොටු දෙකක් එකයි කියලා. මේ පැත්තට එක කොටුවක් 10යි කියලා ගන්න කොටු දෙකක් 20යි කියලා. දැන් කොටු හතරක් 40යි කියලා. කොටු හතරක් 40යි. දැන් කටි ඉස්සලාම අඳින්න AT මොනවද තියෙන වක්‍රයක් අඳින්න වක්‍ර තුන එකක් අඳින්න. දැන් මං කොහේ ඉස්සලාම වෙන කොලයක කරන්න කියලා මේක. වෙන කොලයක කරන්න කිව්වා. නේද බාන්න ඉස්සලා ATC අඳින්න. ATC එකේදී 70යි. ATC එකේදී 70යි. දෙකේදී 47.5යි ආසන්නව. තුනේදී ඒක 36.66යි. ඊගාවට 115 හතරෙන් බෙදුවහම එන්නේ 28.75ක් විතර. ආසන්නව. 125 පහෙන් බෙදුවහම 25යි. 186න් බෙදුවහම 30යි. ඔහම වක්‍රයක් එනවා මොනවද? ATC AVC අඳින්න. AVC අඳින්න. AVC ඉක්මන AVC අඳින්න.
බලන්න එකේදී මේක 30යි. දෙකේදී 27.5යි. 20යි. 18.75යි. 17යි. 23.3යි. 37 ගානක් එන්නේ. බලන්න බිඳුවේ එකේදී 30යි. එකේදී 30යි. දෙකේදී 27 ගානක් ආසන්නයෙන් යන්නේ. තුනේදී 20යි. හතරේදී 18.7යි ආසන්නව. පහේදී 17යි. 23.3යි ගාන. ඒ වක්‍රේ තියෙන ඔහොම ඇවිල්ලා ඔහොම යන්නේ ABC. ABC. බලන්න MC අඳින්නේ කොහමද කියලා. MC මැදින් අඳින්න. MC බිඳුවත් එකත් අතර MC 30යි. බිඳුවත් එකත් අතර MC 30යි. එකත් දෙකත් අතර MC 25යි. දෙකත් තුනත් අතර MC 15යි. ඊගාට 10යි. ඊගාවට 55යි. 55යි. හතරත් පහත් අතර MC 55යි. ඔන්නෝම වක්‍රයක් එන්නේ. හරි මේ බලන්නකෝ මම දන්නේ ඉන්න ළමයින්ට මම උගන්වනවා අනික් අය මම දන්නේ මොකද කියන්නේ කියලා. මෙන්න මේමයි පුතේ ඔක එන්න ඕනේ අවසානයේ. උඩින්ම එන්න ඕනේ ATC. ATC. ATC අවමන නිෂ්පාදනයක් තියෙනවනේ. මෙයා ආම වෙන්නේ අපි හිතමුකෝ ඒකක 100 දී කියලා. ඊට එකක් මෙහෙන් තමයි AVC ආම වෙන්නේ. AVC. AVC ආම වෙන්නේ. මේ ATCට පහලින් AVC යන්නේ. පස්සේ ඔය දෙන්නගේම අවම ලක්ෂ්‍ය කපාන තමයි පුතේ MC මෙහෙම එන්නේ. හරියට ඇන්දෝ. ඔබයි ඉන්න ඕනේ. ඔබ ප්‍රස්ථාරය හරියට අඳින්න. ඔබ ප්‍රස්ථාරය හරියට අඳින්න. මොකද කියන්නේ? මෙන්න ATC වක්‍රය. උඩින් මෙන්නේ ATC. ATC ආම වෙන්නේ මෙතෙන්දීනේ. ඊට මෙහෙන් AVC ආම වෙන්නේ. AVC. මේ ආම ලක්ෂණ එකක් මෙහෙන් අපි පස්සේ බලමු ඒවා. පස්සේ මෙන්න මෙයාගේ මේ ආම ලක්ෂයයි මෙයාගේ ආම ලක්ෂය තමයි MC ඔහොම ගිහිල්ලා ඔහොම යන. ඔන්න ඔහමයි එන්න ඕනේ. දැන් මම කියපු දේ පැහැදිලි ඇති. ATC ගේ 15ම ලක්ෂය කපාගෙන AVC ගේ 15ම ලක්ෂය ගමන් තමයි MC උඩට යන්න ඕනේ. හරියට යන්නද? කොහොමයි ඒකේ රටාව. හරි? ඔයගොල්ලෝ ඒක අඳින්න. මෙන්න මෙතන එක ලස්සන ඉඩකඩ තියෙනවනේ. පෙන්සලකින් ලස්සනට අඳින්න ඒක. මේ රටාව වෙන්නේ.
අර මම කියපු පේපර් පොතේත් ඒ අභ්‍යාස ටික එහෙමම වක්ලා දෙන්න. එකක් ඇඳ කියලා ඉන්න එපා. නේද? මම දකින විදිහට බදු හා සහනාධාර පාඩම සාර්ථකව කරේ ඔබේ පන්තියට. මම බොහොම සතුටින් හිටියා. මේ පාඩම නම් මං හිතන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද මෙහෙම ළමයි පටන් ගන්න උඩින් සංඛ්‍යාව අවසානේ නෑ. ඒව තේරුම් ගන්න බෑ පිරිවැය පාඩම. ඒක ඔබට බාරයි. මේ විදිහට වක්‍රය අඳින්න. මේකේ ඉදිරි පාඩම් ටික අභ්‍යාස ටික කරනවා කවද්ද? බ්‍රහස්පතින්දා. එහෙනම් අපි නතර කරමු ඈ. ජය වේවා.